මේ කුලකයක චලන ස්වරූපයෙන් දක්වන්න. right මේ බලා ගන්නකො ළමයි. A සමානයි කුලකයක චලන ස්වරූපේ මතකනේ. මෙන්න මේ සමාන ලකුණට කියන්නේ මොකක් කියලාද බබෝ? සම ඒ සම සංග්‍රහවරණක් ඇතුලේ ඊට පස්සේ බබෝ අපි දානවා x කියලා එක්කෙනෙක්ව ගන්නවා. කාවද ගන්න ළමයි? X ඔව් x කියන එක්කෙනා කවුද? x කියන්නේ කවුද? අන්න එතනට මොකද දාන්නේ? ඩොට් දෙක. ඩොට් දෙකක් තිත් දෙකක්. හරි කෙසේද x කෙසේද x කියන්නේ කවුද? බබෝ මේ x කියලා කියන්නේ 10ට අඩු ධන නිකිල. අය බලන්න x කෙසේද x කියන්නේ කවුද? x කියන්නේ බබෝ මෙන්න මෙයා. මෙන්න මෙයාව හඳුන්වන්නේ යන්නේ 10ට අඩු ධන නිකිල. ඔන්න මේකේ අවස්ථා දෙකයි. පළවෙනි එක බබෝ ධන නිකිල. එහෙනම් මෙතන ඉස්සෙල්ලාම ලියන්න ඕනේ මොකද්ද පුතාලා? x කියන්න පුතේ x යනු කවුද? 10. යාර මේ සමාන විචාරණ නෑ ඒක මේකනේ බබෝ x 10ට අඩුයිනේ. ඒක නෙමෙයි සහන්නේ. ධන නිකිලයක් කියලා මෙතන කොහොමද ලියන්නේ? සිංහලෙන් ලිය හැකි මේ x යනු කියන්නේ ධන නිකිලයකි. ධන නිකිලේ. එහෙම ලියුවාම වැරදි දාන්න බෑ බබෝ. හරි? x යනු ධන නිකිලයකි. ලියන්න එපා කවුරුත් ඔන්න අහගන්න. දැන් මේ එක එක්කෙනා එක එක වෙලාවට සම්බන්ධ වෙන්නේ බබෝ. x යනු ධන නිකිලයකි. ඊට පස්සේ බබෝ x කියන එක්කෙනා 10ට අඩුයිනේ. මයි පුතාලා මට කියන්න මොනවටද නිකිල කියන්නේ බබෝ? බිඳුවත් ඇතුළත් ලියන ලබන ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. නිකිල කියන්නේ එක්ක බිඳුව එහෙම නැත්නම් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. එක්ක බිඳුව එහෙම නැත්නම් ධන පූර්ණ සංඛ්‍යා එහෙම නැත්නම් ඍණ පූර්ණ සංඛ්‍යා. දැන් මේක කියන්නේ බබෝ ධන නිකිල කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා. x යනු ධන පූර්ණ සංඛ්‍යා. හැබැයි ඒකස් කිය 10ට වඩා අඩුයි. ළමයි මට කියන්න 10ට වඩා අඩු ධන පූර්ණ සංඛ්‍යා කාගෙන්ද පටන් ගන්නෙ? 10ට වඩා අඩු ටික කියන්න බලන්න කවුද? 9 8 බිඳුව එන්නේ නැහැ. බිඳුව කියන්නේ ධන නෙමෙයිනේ. අනික පූර්ණ සංඛ්‍යාවකුත් නෙමෙයිනේ. එහෙමනම් මේ 10ට අඩුයි කිව්වම 9 ඉඳලා 1 වෙනකම් 9 සිට 1 වෙනකම් සංඛ්‍යා ටිකක් අප්සෙට් යන දන පැහැදිලි කරගන්න. අනුබබෝ 10ට වඩා අඩුයි. මට දැන් කියන්න කාට වඩා වැඩිද? බිඳුවට වඩා වැඩි. බිඳුවට වඩා වැඩි. බිඳුවට වඩා වැඩි. බිඳුවට වඩා x විශාලයි.
අන්න x පැත්තට කට ඇරිලා. x කියන්නේ ධන නිකිලයක්නේ. අන්න බිඳුවට වඩා විශාලයි. නමුත් කාට වඩා අඩුයිද බබෝ? 10ට වඩා. අන්න බලන්න මෙතනින් කියනවා x කියන්නේ ධන නිකිලයක්. මෙතනින් කියනවා බිඳුවට වඩා වැඩි 10ට වඩා අඩුයි. මේ අවස්ථා දෙකම එකට ගත්තාම x කියන්නේ කවුද? x කියන්නේ 10ට වඩා අඩු ධන නිකිලයක්. ළමයි පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. right. ඊළඟට බබෝ අවශ්‍ය ඔපතේ පැහැදිලිද බබෝ? තේරෙනව නේද? ඔව් සර්. තව ගණන් හදද්දි තව තේරෙයි ඈ. අර බලන්න x කෙසේ දෙයක් x කියන්නේ කවුද? අන්න පුතේ මේ අහන්නකෝ. x යනු ධන නිකිලයක්නේ. ඕනෝක අපිට සංකේතාත්මකව දක්වන්න පුළුවන්. ඒ මෙහිමයි. x මොකද්ද බබෝ මේ? අවයවයක් වේ. හරිනේ? මේකට කියන්නේ මොකක්ද? x අවයවයක් වේ. මේකට කියන අකුර තමයි එප්සයිලන්. නැත්නම් එප්සයිලෝන් කියලා කියනවා. x අවයවයක් වේ. z plus ළමයි z කියලා කියන්නේ plus නැතුව z කියන්නේ නිකිල. z ධන කියන්නේ ධන නිකිල සංඛ්‍යා. එහෙනම් x කියන්නේ ධන නිකිල සංඛ්‍යා කුලකයේ අවයවයක්. හරි නේද බබෝ? හරි. ඔන්න අපෝ බලන්න 10ට අඩු ධන නිකිල කියන එක අපි අංකණය කරනවා, අපි පෙන්නනවා, නිරූපණය කරනවා. මොකක්ද ක්‍රමය? කුලකයක ජනන ස්වරූපය. එහෙම නැත්නම් බබාලා ඒකට තව නමක් කිව්ව මොකක්ද? විජීය ලෙස කුලකයක ජනන ස්වරූපය නැත්නම් විජීය ලෙස. හරි ලේසි. මේ ඔයාලට දීලා තියෙන විස්තරය කොටස් දෙකකට කඩනවා. 10ට අඩු ඒක මෙතනින් නිරූපණය කරනවා. ධන නිකිල කියන එක මෙතනින් නිරූපණය කරනවා. අපි ගන්නවා x කියලා කෙනෙක්. x කියන්නේ කවුද? හරි? x කියන්නේ කවුද? x තමයි මෙන්න මෙයා 10ට අඩු ධන නිකිල. අනුබබෝ 10ට අඩු කතාන්දරේ කියන්නේ මෙතනින්, ධන නිකිල කතාන්දරේ මෙතනින්. ලේසි. x කෙසේ දෙයක්? x කියන්නේ කවුද? x යනු ධන නිකිලයක්. මෙතනින් සීමාව දෙනවා 10ට වඩා අඩුයි. 10ට වඩා අඩුයි වුණාම බිඳුවට වඩා වැඩි. හරි බබෝ. ඒකම දක්වන්න පුළුවන් සංකේතාත්මකව x අවයවයක් වේ. නැත්නම් කියනවා x is belongs to z plus. මොකද්ද බබෝ අපෝ කියන්නේ? ඉංග්‍රීසි දක්ෂ බබාලා ගොඩක් ඉන්නානේ. කියන්න බලන්න මොකද්ද? x is belongs to z plus. හරි නේද? a is equal to x such that x is belongs to z plus 0 less than x less than the higher. नेम की है कि हाँ දැන් හරි නේද බබෝ? ළමයින්ට තේරුණාද? ඔව් සර්. ඔන්න බලන්න මම කියනවා එකපාරක්. මට මේ කවටද මේක කියන්න පුළුවන්? ඔන්න බලන්න. සාලුක පුතා කියන්න ඕනේ. සාලුක දස්සයිනේ. ඔන්න කියනවා සාලුක. අම්මෝ ගොරෝනෝ
හරි. A is equal to x such that x is belongs to z plus 0 less than x less than 10. කියන්න බලන්න. අලුත් So English professor. So English professor කෙනෙක් sir. ඈ So English professor කෙනෙක්. අනේ නෑ ඉතින් අපි මේ බෝ චුට්ටයි දන්නේ. හරි. මේ කවුද බිම්සර ගොරවන්නේ නැද්ද බබෝ? කොරෝනා සර්. කොරෝනා බාර ගෙරවිල්ල ගොරෝනා. ඔව් sir ගොරෝනා. අවුලක් නෑ නේද? අවුලක් නැහැ sir. අවුලක් ඔව් නෑ. sir. අඩ බලන්න අකුණක් ගැහුවොත් එහෙම නවත්තන්නේ. මේ එකගෙන සේරම චක බ්ලාස්ට් කරන් නවත්තුමු. එතකොට හරියනේ. ලියා ගන්න බබු මේ විදියට. හරි. අවස්ථා දෙකම දාගන්න. සර් අපේ group එකට ඇවිල්ලා profile photo එක වෙනස් කරන්න එපා කියන්නේ sir. කවුද? නෑ sir අපේ group එකට ඇවිල්ලා profile photo එක වෙනස් කරන්න එපා කියන්නේ. ඔව් ඔව් ඔව්. ඒක මං කියන්නේ හිටියේ. එහෙම කමන්නේ කවුද මේ group එකට ඇවිල්ලා group එකට ඇවිල්ලා profile එක වෙනස් කරපු ගමන් මම මොකද කරන්නේ? bye. හරි. record එක දාන්නම් බබු. record එක කට්ටිය අයින් වුණොත් දාන්නේ. හරි. ඖෂධ මම මට call එකක් ගන්න මම කියන්නම් ඉස්සරේ. right ළමයි ඉක්මනට ලියා ගන්න බබු. हाँ सर හරි නේද? sir. right. ලියන්න බබු ඊට පස්සේ මෙහෙම ලියන අංක දෙක B සමානයි එකක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා. එදා මේකද බබෝ ලිව්වේ නෑ නේද? චුටි ළමයි නෑ මේක sir ඉදා ලිව්වේ. 10ට අඩු sir අපි ලිව්වේ 10ට අඩු ඉතාලියේ 10ට අඩු ඔත්තේ සංඛ්‍යා. එක්ක සංඛ්‍යා sir. එකක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා. ඊට පස්සේ ඔක වහලා ඊට පස්සේ ලියන්න පුතේ මෙය කොලකයක චලන ස්වරූපයෙන් දක්වන්න. සායි කියන්නකෝ. මෙය කුලකයක චලන ස්වරූපයෙන් දක්වන්න. හරි ලියන්න බලන්න බබාන. කොබබාල දක්වලා ඉවර නම් අතුස්සන්න ඕනේ. ඉස්සර බලන් ඉන්නවනේ. ඉවරයි අතුස්සන්න. අමාරුද?
ko bimsar babala liwe නැද්ද? පුතාලට මම ඇහෙනවද බබෝ? ඔව් සර්. ඔව් සර්. right. හරි. ලියපු බබාලා තුස්සන්නකෝ බබෝ. right. කොහමද ලියන්නේ? B සම x කියලා එක්කෙනෙක්ව ගන්න x කෙසේ දෙයක් ඒ කියන්නේ x කියන්නේ කවුද? හරි x යනු ඉරට්ට සංඛ්‍යාවකි. අන්න හරි. x කියන්නේ කවුද බබෝ? x යනු ඉරට්ට සංඛ්‍යාවකි. ඉරට්ට සංඛ්‍යාවකි. x යනු ඉරට්ට සංඛ්‍යාවකි. ඊට පස්සේ බබාලා කියන්නේ 1ක් 10ක් අතර කොහොමද ලියන්නේ? 1ට වඩා x වැඩි. හැබැයි කාට වඩා අඩුයිද බබෝ? 10ට වඩා 10ට වඩා දෙයි. ඔන්න ඔකට තමයි කියන්නේ කුලකයා නිරූපණය කරන කුලකයක චලන ස්වරූපය. හරි නේද බබෝ? හරි නේද? සර්. මෙන්න C සමානයි ඊළඟ එක 1 2 3 4 මෙය කුලකයක චලන ස්වරූපයෙන් දක්වන්න. සමහර බබාලට පන්තියට ඉන්න බැහැලු ගොරවනවලු. ගොරවන එක ඇත්ත බබෝ, අපිටත් හොඳටම ගොරවනවා. චුට්ටක් ඉතින් ඉන්න නේද? තව පොඩ්ඩක් වැඩි වුණොත් නවත්තමු. දැනද බෑ, දැන ඩවුලක් නැහැ, කරන්න පුළුවන්. ළමයි ලියලා ඉවර බබාලා තුස්සන්. මේක අර අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්ව තේරෙයි. මේ බලන්න C සම x කෙසේද? මයි බබාලා කියන්නේ 1 2 3 4 කියන්නේ මොනවද බබෝ? පූර්ණ වර්ග. මොනවද? පූර්ණ වර්ග. පූර්ණ වර්ග. පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. ඇත්තයි පූර්ණ වර්ග. හප්පා ළමයි පූර්ණ වර්ග කියන්නේ එක් වරක් 1 එකයි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතර වරක් 4 16යි. එවැනි පූර්ණ වර්ග සංඛ්‍යා. මේවා පූර්ණ වර්ග සංඛ්‍යාද? පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. නැත්නම් integers කියන්නේ පූර්ණ සංඛ්‍යා. හරි? නැත්නම් අපිට කිය හැකි integers කියලා. නැත්නම් කිය හැකි ස්වභාවික සංඛ්‍යා, natural numbers. නැත්නම් කිය හැකි ප්‍රකෘති සංඛ්‍යා. නැත්නම් කිය හැකි ගණින සංඛ්‍යා. ඕන එක. පැහැදිලිද? ඔව් සර්. එහෙනම් x යනු ඕන එකක් කියන්න මං කිව්වේ පූර්ණ සංඛ්‍යා. පූර්ණ වර්ග නෙමෙයි බබුවේ. පූර්ණ සංඛ්‍යා. නැත්නම් ස්වභාවික සංඛ්‍යා. නැත්නම් ගණින සංඛ්‍යා. නැත්නම් ප්‍රකෘති සංඛ්‍යා. ඕන එකක්. ඔයාලා ආසිකක් ලියන්න.
මයි පුතාලා මට කියන්න මෙයාගේ සීමාව කාට වඩා අඩුයිද? පහට වඩා අඩුයි. කාට වඩා වැඩිද බබු? බිඳුවට වඩා බිඳුවට වඩා x විශාලයි, පහට වඩා අඩුයි. චුටි පුතාලා මම මේකත් චුට්ටක් වෙනස් කරන්න යන්නේ. ඔන්න මෙහෙම ලිව්වනම් හරියි. කාට හරි හිතුනොත් මෙහෙම සර් මට මේ බිඳුව අප්සෙට්. හරි? මට අප්සෙට් බිඳුව. ඒක නිසා මම පටන් ගන්නවා එකෙන්. අලමයි එකෙන් පටන් අරන් බැරිද මේක ලියන්න? ඔව් සර් සමානයි කියලා දාන්න ඕන. x කියන එකේනා එකට සමානයි හෝ එකට වඩා විශාලයි. හැබැයි හතරට සමානයි හෝ හතරට වඩා විශාලයි. එහෙමත් පුළුවන්. චුටි බබාන රතු පාට පෑනක් කරන් මේකට උඩින් මෙන්න මේකක් දාගන්න. එහෙමත් පුළුවන්. සර් ඔය ඉරි කැලක් ගහලා තින්නේ ඇයි සර්? කොහෙද කොහෙද චුටි බබෝ? සමානයි කිය. සර් මට ඇහුන්නේ නැහැ කැඩි කැඩි ඇහුනේ. ඉරි කැල කියන්නේ බබෝ සමානයි. නෑ සර් ඔතන නෙමෙයි x කෙසේදයක් x යනු කියන තැන. මේකද? කැමති දේ ලියා ගන්න. ඔව් මේක බබෝ මෙහෙම එකක් ඔය. බලන්න ලස්සනට යනවා. ඒකට නම් හතරක් විතර කිව්වා. චූටි බබාලේ බබාට උදව් කරන්න. x යනු කවුද? පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. තව නමක් කියන්න. ස්වභාවික සංඛ්‍යා. ස්වභාවික සංඛ්‍යා. තව නමක් කියන්න. natural numbers. ඉංග්‍රීසි එපාන්නේ සිංහලෙන් කියන්නේ. සර්. ගණින සංඛ්‍යා. තව නමක් කියන්න. ප්‍රකෘති සංඛ්‍යා. විකෘති නොවී අහගෙන ඉන්න ඕනේ. ප්‍රකෘති සංඛ්‍යා. හරි. ළමයි පැහැදිලි නේද? ඒ ටික හරි. මේ දැන් මේ ටික පුළුවන් නේද බබෝ? ඔව් සර්. පුළුවන් සර්. right. මම දෙනවා මෙහෙම එකක්. තව එකම එකක් දෙන්නම් ඈ. ඕකේ නේද බලන්න. චුටි බබා මෙතන සිංහලෙන් ලිවීම තහනම්. excuse me සිංහලෙන් ලියන්න එපා. මට සංකේතාත්මක ඕනේ. බැරිම නම් කමක් නැහැ සිංහලෙන් ලියන්න. පුළුවන් නම් පොඩ ඇඩ්වාන්ස් විදිහට අද දවසේ කියලා දීපු සීමාව තුළ ඉඳලා මේක ලියන්න පුළුවන්. right. මට කියන්න බබු මේව මොනවද කියලා. කට්ටිය කියන්න බලන්න මේවට සිංහලෙන් කියන්නේ මොනවද? නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා. බිඳුව තියෙනවා බබු. ධන පූර්ණ සංඛ්‍යා තියෙනවා. ඍණ පූර්ණ සංඛ්‍යා තියෙනවා. මේවට තමයි කියන්නේ නිකිල. එහෙනම් ඔබට ඕන නම් හැකි x යනු නිකිල සංඛ්‍යාවේ. x යනු නිකිල සංඛ්‍යාවකි. ඒක මයි පුතාන සංකේතාත්මකව කියන්න කොහොමද?
x අවයව කියන්නකෝ අවයවයක් වේ කාගේද නිකිල සංඛ්‍යා කුලකේ කවුද නිකිල සංඛ්‍යා කුලකය ඉසෙල් x අවයවයක් වෙනවා නිකිල සංඛ්‍යා කුලකේ ඒ කියන්නේ නිකිල සංඛ්‍යා කුලකී අවයව තමයි මේවා ඒවට සාධාරණ වශයෙන් දාන අකුර තමයි x x කෙසේද x කියලා කියන්නේ මෙයාලා කියන්නේ නිකිල සංඛ්‍යා කුලකයේ අවයවයක් අදෙන් සීමාව කියන්න බබෝ දැන් දෙපස සමාන අවස්ථාව ගැන හිතලා කියන්න ඍණ දෙක කියන්න ඍණ දෙක වැ කුඩයි හෝ සමානයි ඒක කියවන්නේ කුඩයි හෝ සමානයි less than or equal less than or equal හරි ඊට පස්සේ කවුද බබෝ x කියන්නේ කුඩයි හෝ සමානයි අතර right ලියා ගන්න පුතේ ගන්න ටියුට් එක පුතාලා 23 වෙනි පිටුවේ යටම තියෙනවා 1 2 3 සහ 24 වෙනි පිටුවේ උඩම තියෙනවා 4 සහ 5 ගණන් ටිකක් තියෙනවා ඒව ලේසි බබෝ ඒව ඔබ හදන්නේ ලේසි right මේ බලා ගන්නකෝ ඊට පස්සේ කියනවා වෙන් රූප සටහනක ප්‍රදේශ ඒකේ මුල් ටික අපි කියවමු වෙන් රූප සටහනක් ඇදීමේදී සර්වත්‍ර කුලකය ඍජු කෝණාශ්‍රයකින් දැක්වෙන අතර පේනවනේ සර්වත්‍ර කුලකය කියන්නේ බබෝ සියලුම කුලක ඇතුළත් ප්‍රධානතම කුලකය ඒක ඇතුලේ තමයි ඉතුරු සේරම කුලක ටික දාන්නේ දැක්වෙන අතර එය මෙන්න මේක සංකේතය මේකට අපි නමක් කිව්ව බබෝ මොකක් කියලාද කිව්වේ මතකයි ඉන්නවනම් කියන නමේදි කරා කර්ලි e දන්නේ නැති බබාලා ඉන්නවනම් ලියා ගන්න ඒකට කියන්නේ කර්ලි e අකුර නිකන් කර්ල් වෙලා වගේ කර්ලි e ග්‍රීක හෝඩි අකුර මගින් අංකණය කෙරේ ඊට පස්සේ කියනවා මෙම සර්වත්‍ර කුලකේ උපකුලක දාන්නේ මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ ඍජු කෝණාශ්‍ර කොටුව ඇතුලේ තමයි උපකුලක දාන්නේ ඊට පස්සේ කියනවා බබෝ මෙහිම මෙම සර්වත්‍ර කුලකේ උපකුලක වෘත්තාකාර රවුම් අඳින්න පුළුවන් හෝ ඉලිප්සාකාර බිත්තරයක් හැඩති ඉලිප්සාකාර ප්‍රදේශ මගින් දැක්වේ හරි ඒ ටික ඔබට පුළුවන් දැන් චුටි පුතාලට මතකද 9 වසරේදී ඉගෙනගත්ත කුලක කර්ම මතකද බබෝ මතක නැත්තම් මම ආයෙ කියලා දෙන්නම් කුලක කර්ම මතකද බබෝ එකක් ඔන්න කියන්න කුලකයක ඡේදනය අනික මොකද්ද කුලකයක මේලේ කුලකයක මේලය අනික මොකද්ද කුලකයක අනුපූරකය ළමයි ඔය තුන ඡේදනය මේලය අනුපූරකය මේ තුනට කියන්නේ බබෝ කුලක කර්ම ඒ ටික නැතුව ඉස්සරහට යන්න බෑ ඒ ටික පොඩ්ඩක් මතක් කරන්නද නැත්නම් ඉස්සරහට යන්නද යන්ස ඒව මතකද එහෙනම් මතක් කරන් යන්න මතක් කරන් මොකද්ද ඇහෙන්නේ හයියෙන් ඉල්ලීම් කරන්න
මතක් කරන් යන්න. මතක් කරන් යන්න සර්. මතක් කරන් යන්න සර්. මතක් කරගන්න. right හොඳයි. right ලියන්නකෝ බබෝ මෙහෙම. ලියන්න මාතෘකාව එහෙනම් මේක පොඩක් පැත්තකින් තියලා ලියන්න මාතෘකාව. කුලක කර්ම. ලියන්න පුතේ කුලක කර්ම. හරි right ලියන්න මේ විදිහට කුලක කර්ම තුනක් ඇත කුලක කර්ම තුනක් ඇත එනම් ලේනාංක 1 කුලකයක නැත්නම් ඡේදනය ලියනකෝ කුලක ඡේදනය අපි එකට කියනවා intersection දෙක intersection of sets කුලක නැත්නම් දෙවෙනි එක කුලක මේලය මේලය කියන්නේ බබු යූනියන් අංක 3 අනුපූරකය අනුපූරකය කියන්නේ complement intersection union complement ඡේදනය මේලය අනුපූරකය ළමයි ලිව්වා නේද හරිද හරි සර්. right ලියන උපමාතෘකාව කුලක ඡේදනය ළමයි ඡේදනය කියලා කියන්නේ බබෝ මේ බලන්න ඔයාගෙන් මම අහන්නේ ඡේදනය කියලා කියන්නේ පුතේ අපි මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න සර්වත්‍ර කුලකයක් ගන්නවා ඒ සර්වත්‍ර කුලකයේ ඇතුලේ බබු කුලක දෙකක් තියෙනවා මෙන්න ඒ කුලකය මෙන්න B කුලකය ළමයි A සහ B වශයෙන් කුලක දෙකක් සැලකූ විට එම කුලක දෙකටම පොදු අවයවයන් කොබබෝ පොදු අවයවයන් ටික පෙන්නන්න ගොල දෙකටමයි පොදු අවයව ටික අන්න මේ මැද ටික ඕන්න ඔය මැද ටිකට තමයි කියන්නේ බබෝ අදු අයවැය. A B ගේ මොකක් කියලාද ඡේදනය ඡේදනය. A ඡේදනය B A ඡේදනය සංකේතවත් කරන්නේ මෙහෙම A ඡේදනය B නැත්නම් A ටයි B ටයි මොන අවයවද බබෝ පොදු අවයව. පොදු අවයව නැත්නම් බබාලා A හා B විශේෂයෙන් මතක තියාගන්න ගණන් වල හා කිව්වහම ඒ කියන්නේ ඡේදනය නැත්නම් A සහ B right ලියන්නේ නම් මෙහෙම බබෝ ඉක්මනට ලියන්න
A සහ B වශයෙන් කුලක දෙකක් සැලකූ විට A සහ B වශයෙන් කුලක දෙකක් සැලකූ විට ඉක්මනට ලියමු A සහ B වශයෙන් කුලක දෙකක් සැලකූ විට එම කුලක දෙකටම අයිති වෙන තැනකින් ලියන්න පොදු අවයව ලියන තැනින් වලින් සමන්විත වන කුලකය පොදු අවයව වලින් සමන්විත වන කුලකය එම කුලක දෙකේ ලියන පැනෙන් එම කුලක දෙකේ ඡේදනයයි කියමු එම කුලක දෙකේ ඡේදනයයි කියමු right ළමයි මේක පටස් කාලේ ඉඳලා සිරුස් කාලා මේ ටික ලියා ගන්න ළමයි ඉවරද නෑ සර්. ලස්සනට ඉක්මනට හරිද පුතේ නෑ සර්. හරි සර්. right ලියන මාතෘකාව ඡේදනයේ විවිධ අවස්ථා පුතාලා අනින්න එපා පොඩ්ඩක් ඉන්න right ඔන්න බබෝ ඡේදනයේ විවිධ අවස්ථා සවන රූප හතරක් ඇඳලා තියෙනවා මගේ පුතාලා මේකට අදාළ ඡේදනය පාඩ කරා මේකේ ඡේදනය පාඩ කරා හැම එකෙම එහෙනම් මොන කුලකයේද පාඩ කරන්න ඕනේ බබෝ ඡේදන කුලකය ඡේදන right රූප සටහන් හතරම ඇඳලා ඉක්මනින් පාඩ කරන්න බබෝ ලස්සනට ඉක්මනට
ඉවර වුණු ගමන් අතු උස්සන්න. B. කියන්නේ B මේකේ ඡේදනය නම් මැද ටික. මේකේ බබෝ කවුද මෙයාටයි පොදු ටික කවුද? B බෝලේ. B බෝලේ. ඒ කියන්නේ ලොකු බෝලේ කියන්නේ A නේ. A කුලකේනේ. A කුලකේ කිව්වම මේ සේරම. B කුලකේ කිව්වම මේ ටික. අන්න එනම් මේකටයි දෙකටම තියෙන්නේ මැද ටික. මට කියන්න බබෝ මේ තියෙන්නේ 9 වසරේ ඉගෙන ගත්තා. කවුරු කාගේ උපකුලකයක්ද? B උපකුලක. B කියන්නේ A ගේ උපකුලකය. ආපහු කියනවා B කියන්නේ A ගේ උපකුලකය. right. එනම් ඡේදනය මෙන්න මෙයා. ඔන්න ලියා ගන්න බබෝ. B උපකුලකයා A ගේ. අන්න ඒනේ ලොකු ඒ පැත්තට කට ඇරුණා. උපකුලකයක් කියන්නේ C අකුර දාන්නේ. B is a subset of A. මේක subset කියන්නේ අනුපකුලකයට. ඒ ලොකු නිසා ඒ පැත්තට කට ඇරුණා. ළමයි මට කියන්න මේකේ කවුද පොදු ටික? සර් මට සර් කැඩි කැඩි ඇහෙන්නේ. අනේ අමිල බබෝ. සර් චුට්ටක් හරි. ඔව් එහෙම පොඩි දැන් හරි නේද? සර් කලින් කිව්ව ටික හරියට ඇහුන්නේ නැහැ නේ. ඔව් right ආයි කියන්න. මේක දැහුන්නේ නැත්තේ බබෝ. ඔව් සර්. A මෙන්න B මෙන්න දෙන්නටම පොදු ටික කවුද බබෝ? A ටයි B ටයි දෙන්නටම පොදු ටික කවුද පුතා? B. අනුච්ඡේදනය. හරි නේද? අමිල බබා හරි නේද? හරි සර්. මේකෙදි බබෝ කවුරු ඇතුලේද කවුරු ඉන්නේ? A ඇතුලේ නේද B ඉන්නේ? ඔව් සර්. ආයෙනම් B ට අපි කියන්නේ උපකුලකයා. B උපකුලකයා කාගේද බබෝ? ඒගේ. B උපකුලකයා A ගේ. හරි නේද? ඔව් සර්. දැන් මට කියන්න මේකේ දරුවෝ ලොකු කුලකයේ B මේක A කවුද දෙන්නටම පොදු කස්සිය? A බෝලේ. right. මේක මට කියන්න කවුද උපකුලකය? A. උපකුලකයා කාගේද පුතේ? B ගේ. right. දැන් මට කියන්න මෙන්න මේක A ටයි B ටයි පොදු අවයව තියෙනවද බබෝ? නෑ. ඒ කියන්නේ B ටයි පොදු අවයව ඒ කියන්නේ ඡේදනය නැහැ. නැහැ කියන්නේ මොන කුලකේද ළමයි? මොකා? චුටි පන්තිවලදී කියනවා. අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලකයේ සංකේතවත් කරන්නේ අන්න බෝලේ ඇඳලා මැක් කැපුවා මෙහෙම. මේකට කියන නම මොකද්ද බබෝ? ලීරෝ. මොන රෝද? ලීරෝ. නැත්තම් කියනවා simple fine. මොකද ළමයි? simple fine.
simple find. අර මෙන්න මේක capital finding. අරගෙන බබෝ කියන්නේ simple find. නැත්නම් zero. ග්‍රීක හොඩියා පුරා. දරුවනේ මතක තියාගන්න ඉස්සරහටත් මම කියනවා මෙන්න මේ විදිහට පොදු අවයව නැහැනේ. ආන්න ළමයි පොදු අවයව නොමැතිනම් නැත්තම් මේ කුලකවලට කියන්නේ වියුක්ත කුලක. මොන කුලකද ළමයි? වියුක්ත කුලක. වියුක්ත කුලක. වියුක්ත කුලක. පොදු අවයව නොමැති නිසා මේ කුලකවලට කියන්නේ වියුක්ත කුලක. right. පැහැදිලි නේද පුතේ? මේ අඩුපාඩු ටික දාගන්න. B උපකුලකයක් A උපකුලකයක් B A ඡේදන B සමානයි අභිශූන්‍ය කුලකය 5 නැත්නම් ලීරෝ. මේ කුලකවලට නමක් දෙනවා. A හා B වියුක්ත කුලක වේ. ඒක වෙන පැනකින් ලියා ගන්න. A හා B වියුක්ත කුලක වේ. ඉස්සරහට තව කියලා දෙනවා. A හා B වියුක්ත කුලක වේ. වියුක්ත කුලක කියන්නේ ඡේදනයක් නැහැ. පොදු අවයව නැහැ බබ. right. ඊට පස්සේ ලියන්න කුලකයක මේලය. ලියන්න බබෝ. කුලකයක මේලය. right ළමයි මේ බලන්න. දැන් මට අහපොව මේ ටික අඳින්න ඕන නිසා මම අර කෙරෝලි ලියනවා බබෝ. ඒ ඔයා මම කෙරෝලි ලිව්වට ඔයා එහෙම කෙරවල් ගන්න ලියන්නකෝ. ඔයා යටින් පැහැදිලිව ලියා ගන්න. මේ බලන්න පුතාලා. ළමයි කුලකයක මේලේ කියන්නේ මෙහිමයි. මේ බලන්න. අපි A හා B වශයෙන් කුලක දෙකක් ගත්තාම මෙන්න A කුලකය මෙන්න B කුලකය. A සහ B වශයෙන් කුලක දෙකක් ගත්තාම මේ කුලක දෙකටම අයිති සියලුම අවයවයන්ගෙන් සැදුම්ලත් කුලකය. ළමයි මට කියන්න සියලුම අවයව කියන්නේ මේ සියලුම පාඩ කරන්න ඕනේ. තේරුණාද බබෝ? තේරුණාද? ඔව් A හා B වශයෙන් කුලක දෙකක් ගත්තාම කුලක දෙකටමයි සියලුම අවයවයන්ගෙන් සැදුම්ලත් කුලකය. සේරම ටික. ආන්නයකට තමයි අපි කියන්නේ මේලය කියලා. අර ටීචර් නම් මේලේ කියන්නේ මාළේ වගේ කියලානේ කියන්නේ. මාළේ නෙමෙයි බබෝ. යූනියන් කියන U අකුරේ පළවෙනි එකම U අකුර. එනවන මෙයාට කියන්නේ මේ සේරවන්ටම කියන්නේ පුතේ Aටයි Bටයි අයිති සියලුම අවයව. ඒ සියලු අවයව B. right? එහෙම නැත්නම් බබෝ කියනවා ආගෙන ඉන්න ලියන්නේ. එහෙම නැත්නම් කියනවා A මේල B. එහෙම නැත්නම් කියනවා මොකද්ද පුතේ? A ඡේදනයේට දැම්මේ හා නැත්නම් සහ. ළමයි මේ අකුරේ පවා වැදගත් ඈ. ළමයිට ආයෙ චුට්ටක් ඇහුන්නේ නැද්ද? මගේ වැඩේ. ඔව් දරුවෝ මෙහෙට හොඳටම කාලගුණේ අයහපත් ඈ. ඝන අඳුරක් තියෙන්නේ. ඒකයි ඔය බාධා කිරීම වෙන්නේ. දැන් ඇහෙනව නේද බබෝ? ඔව් සර්. Aටයි Bටයි අයිති සියලු අවයව A මේල B. නැත්තම් පුතේ මේ අහන්නකෝ
ඡේදනයේද කිව්වේ හා නැත්නම් සහ. ඒ වචනේ පවා වැදගත් ළමයි. එහෙනම් මට කියන්න මේලේට කියන්නේ මොකද්ද බබෝ? මතක බබාලා කියන්නේ හෝ හෝ. ඒ හෝබි. ඒ හෝබි. මේ සේරම ටික හොඳේ. right. එනම් පුතේ මේලෙල් කියලා කියන්නේ ඔනස කියනවා A හා B වශයෙන් කුලක දෙකක් සැලකූ විට එම කුලක දෙකටමයි සියලුම අවයවයන්ගෙන් සැදුම්ලත් කුලකය එම කුලක දෙකේ මේලෙල් ලෙස හඳුන්වනවා. ළමයි පැහැදිලි නේද? ඔව් සර්. ලියන්න එහෙනම් කුලකයක මේලේ කියලා ලස්සන පාඩමක් ඈ. හරි. හැම පාඩමක්ම ලස්සනයි. ලස්සන කරගන්න පුතාලා දැනගන්න ඕන. ලියා ගන්න මෙහෙම. A හා B වශයෙන් කුලක දෙකක් සැලකූ විට ලියන්න පුතේ A හා B වශයෙන් කුලක දෙකක් සැලකූ විට එම කුලක දෙකටමයි සියලුම අවයවයන්ගෙන් එම කුලක දෙකටමයි සියලුම අවයවයන්ගෙන් සැදුම්ලත් කුලකය සියලුම අවයවයන්ගෙන් සැදුම්ලත් කුලකය දරුවෝ සියලුම අවයව කියන එකට හරි ඔව් සියලුම අවයව කියන එකට highlight කරගන්න කාලගුණික තත්ත්වයේ බොහොම අයහපත් තමයි ප්‍රවීණ අයහපත් කියන්නේ පට්ටම අයහපත් තව කරන්න පුළුවන් ඒ වුණාට හරි ඔබට බොහෝම දරුණුයි නම් ඉවසීමෙන් ඉන්න අවසාන මොහොත දක්වා බලමු හරි ලීසි ඕනනම් කාලගුණික තත්ත්වය අයහපත් කියලා වැඩේ චකබ්ලාස් කරලා නවත්තලා මටත් පාඩුවේ ඉන්න පුළුවන් එහෙම බෑනේ ළමයි හරි නෑනේ අවසාන මොහොත දක්වා සටන් වටින්න හරි ගෙදරින් බයිනවා නම් ඔබ අයින් වෙන්න හොඳේ right ඉක්මන් කරන්න පුතාලා ලිව්වද ළමයි අන්තිමට ලිව්වේ මොකද්ද සදුම්ලත් කුලක ඇහුන්නේ සියලුම අවයවයන්ගෙන් සදුම්ලත් කුලකය එම කුලක දෙකේ මේලේ ලෙස හඳුන්වමු එම කුලක දෙකේ මේලේ ලෙස හඳුන්වමු හරි මෙන්න මේක ඇඳගන්න බබු මේ රූප සටහන ඇඳලා මේ ටික ලියා ගන්න A සියලු අවයව B A මේල B A හෝ B ලස්සනට ලියා ගන්න මේලයේ විවිධ අවස්ථා ලියන මේලයේ විවිධ අවස්ථා මාතෘකාව ලියන මේලයේ විවිධ අවස්ථා හරි බබෝ
හරි. අදින්න බලන්න ළමයි. ඉක්මන් කරන්න ළමයි. ඔය ටික ඇඳලා මේලය පාට කරන්න. right මට කියන්න ඉතින් මේ දෙකේම සියලුම අවයව මොනවද? Aටයි Bටයි අයිති සියලුම අවයව මේ තියෙන්නේ. අරගේ බබෝ මට කියන්න Aටයි Bටයි අයිති සියලුම ඒවා. ඒ කියන්නේ ලොකු ගෝලේ. මෙයා සේරම ටික කියන්නේ සේරම. මේකේ බබෝ සේරම ටික. පුතාලට අද පහට සිංහල පන්තියක් කියනවද බබෝ? ඔව් සර් ඔව් සර් තියෙනවා සර්. අපේ කවුද? අපේ සර් කෙනෙක්ගේ අපේ සර්ගේ ඔව් සර් රසංග සර්ගේ. රසංග සර්ගේ එහෙමනම් බබු මම පහට නවත්තනවා. ඒවා මා කැටගත්තුනේ. පහට පන්තියේ තියනවද? ඔව් සර් සර් මේ අපිට සර් දැන් කොමර්ස් පන්තියකුත් තියෙනවා. සර් කිව්වා නලින්සේක පන්තියට යන රෙකෝඩ් එක වන්නම් කියලා. ඔව් ඒකනේ. ඒක වැඩි සාධාරණයි. ඒක මමනේ ඉස්සෙල්ලාම දැම්මේ. එතකොට සර්ගේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා නේද දැම්මේ? ඔව් සර්. ඒක හරි. සර් හරි. දැන් මමත් දරුවෝ මේ පාඩ නැවැත්තුවේ නැත්නම් ඒක හරි නෑ බබෝ. සිංහල පන්තියන පිරිසට හොඳ නෑනේ. මම පාවෙද්දි නවත්තනවා. මම දන්නේ එදා කියන්න බෑ බබෝ ඔයාලා. මම කිව්වේ ඊට පස්සේ සර් ආවම ඒ ළමයා කිව්වා නෑ මම පන්තියක් නෑ. එහෙම කිව්වද? හරි කොහමද දැන් අයහපත් කාලගුණේනේ. right. මේ බලන්න පුතේ. මේකේ පුතේ කොහමද ඉන්නේ දරුවනේ? මේලේ කියන්න. ඒගේ බීගේ යයි සියලුම ඔය තියෙන්නේ. හරි. හරි නේද ළමයි? හරි සර් right. දරුවනේ මම අමතර පන්තියක් දාන්ටි බය නැතුව අමතර පන්තියක් දාන්නේ අපේ පන්තියේ සර් කෙනෙක්ගේ වෙලාවකට නම් මට කියන්න අනිවාර්යෙන්ම වෙනස් කරන්න නෑ. මගේ පන්තිය වුණාට එහෙම බලු වැඩ කරන්නේ හොඳේ. අපේ පන්තියේ සර් කෙනෙක් නම් අනිවාර්යෙන් වෙලා වෙනස් කරනවා. වෙන පන්තිවල සර් නම් ඒ try කරනවනේ උත්සාහ කරනවනේ. අපේ පන්තිය නම් කොහොමත්ම වෙනස් කරන්නේ නෑ. ඒක නිසා අපරාධය ඔයාලා කලින්ම මට ස්ථිර වශයෙන් කිව්වනම් දැන් ඒක කොට යනවා. right කමන්නේ. අවශ්‍ය ප්‍රමාණය අපි කරා. ලියන්න බබු මාතෘකාව. කුලකයක අනුපූරකය. කුලක අනුපූරකය. right මේ බලන්න බබු අනුපූරකය කියලා කියන්නේ අන්තිමේ කොහොමද පාඩ කරේ? අන්තිම එක බබු ගෝල දෙක වෙන වෙනම පාට කරන්නේ. ඇයි Aටයි Bටයි ඇති සියලුම අවයවනේ. තේරුණා නේද? තේරුණාද බබු? ඔව් සර් ඔව් සර්. හරි. තේරුණා සර්. මෙන්න සර්වත්‍ර කුලකය. මෙන්න E. දරුවනේ අනුපූරකය කියන්නේ Aට අයිති නෑ. A dash. මෙන්න ඒ බෝලේ මෙන්න Aට අයිති නෑ. මෙන්න මේකට තමයි කියන්නේ එහි අනුපූරකය. එහි අනුපූරකය. නැත්නම් බබා ඔකට අපි කියනවා E dash. combine maths එහෙම කරොත් එහෙම ඔය චිරත් පුතා ඉන්නවද? ඔව් සර්. එයාලගේ අයියා වගේ. එහෙම combine maths එහෙම කරොත් අය ගොඩ දානවා එකකින් ඈ. අන්න බලන්නකො.
ඒකට කියන්නේ බබෝ හම්බෙනවා මෙන්න මෙහිම a bar මේකට කියන්නේ මොකක්ද කියලාද ළමයි එනම් තමයි. a bar යන බාබා a bar මේක බබෝ AC කැම්පස් එකට ගියාම මෙන්න මෙහෙමයි AC complement of a දැනට මේවා පාවිච්චි කරන්න එපා පළවෙනි එක විතරක් ඔබට හරියනවා right ඔන්න ළමයි ඉක්මනට ලියන්න එහෙනම් ඔන්න බලන්න අනුපූරකය කියන්නේ A කියලා කුලකයක් සලකපුවාම ඒ කුලකයට අයිති නැති නමුත් සර්වත්‍ර කුලකයට අයිති අදාළ කුලකය නොවේ නමුත් සම්පූර්ණ සර්වත්‍ර කුලකයට අයිති සරලව කිව්වොත් රවුම නොවේ කොටුව තමයි right ලියමු එහෙනම් මෙහෙම ඒ ලෙසින් කුලකයක් සැලකූ විට ඒ ලෙසින් කුලකයක් සැලකූ විට ඒ ලෙසින් කුලකයක් සැලකූ විට එම කුලකයට අයිති නොවන නමුත් මොකද ඒ ලෙසින් කුලකයක් එන්න සර් කැඩි කැඩි යන ඒ ලෙසින් කුලකයක් සැලකූ විට හරි නේද ඔව් සර් හරි ඔය කියන්නේ බබෝ අපේ තත්ත්වෙත් ඝන අඳුරුවේ ඝන වලාකුළු වලින් වැහිලා හුලම් හොගාලා හමනවා ලියන්න ඒ ලෙසින් කුලකයක් සැලකූ විට එම කුලකයට අයිති නැති නමුත් සර්වත්‍ර කුලකයට අයිති අවයවයන්ගෙන් සැදුම්ලත් කුලකය ඒ කුලකයේ අනුපූරකයයි හඳුන්වමු right බබෝ මේක ඇඳලා මේ ටික ලියා ගන්න ලියන්න බබෝ ඊළඟ මාතෘකාවක් අනු මාතෘකාවක් ලියන්න සාපේක්ෂ අනුපූරකය ලියන්න උපමාතෘකාවක් ලියන්න සාපේක්ෂ අනුපූරකය චොලි බබාලා සිග්නල් අවුල් කියන තවුලක් නැහැ මම රෙකෝඩ් එක දෙන්නම් සාපේක්ෂ අනුපූරකය දරුවනේ සාපේක්ෂ කිව්වහම කී දෙනෙක්ද සංසන්දනය කරන්නේ දෙන්නයි නේද ඔව් සර්. එහෙම නේද සාපේක්ෂ අනුපූරකය කිව්වහම දෙන්නයි නේද බබෝ සංසන්දනය කරන්නේ ඔව් සර් ඔව් මේ බලන්නකෝ ඔන්න ආගන්න පුතේ අහගෙන බලාගෙන ඉන්නේ පළවෙනි එක තමයි A ට සාපේක්ෂව B හි
අනුපූරකය. දෙවෙනි එක බීට සාපේක්ෂව ඒහි අනුපූරකය. රයිට් මේ බලන්න පුතේ. ළමයි මෙන්න A මෙන්න B. ඔයාලා අහගන්න ඔයාලට 9 වසරේදී මේක කරා. මේ 9 විතරක් කිව්වේ නෑ ඊටු ටික කරා. මෙන්න අහගන්න. ළමයි මේකේ මම කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක A ට සාපේක්ෂව. දෙවෙනි එක B හි අනුපූරකය. ළමයි මට කියන්නකො මෙහිම B හි අනුපූරකය කිව්වහම පළවෙනි වචනේ අමතක කරන්න. B හි අනුපූරකය කියන්නේ මොකද්ද බබෝ? බීට අයත් නොවන හැමෝම කතා කරන්න ඕන. B B හි නම් අනුපූරකය කියන්නේ බීට අයත් නොවන B බෝලයට අයිති නැහැ. ළමයි B බෝලයට අයිති නැහැ කිව්වහම මේ B බෝලේනේ මේ වටේ තියෙන සේරම වෙනවා. මේ ටිකයි මේ සේරමයි. හරි මේ සේරමයි B බෝලයට අයිති නැහැ. හැබැයි බබෝ මෙතන B හි අනුපූරකයේ තිබුණා නම් තමයි එහෙම වෙන්නේ. දැන් මෙතන තියෙන්නේ A ට සාපේක්ෂව. ඒ කියන්නේ A හා ඒත් එක්ක ගනිද්දී A ට සාපේක්ෂව B හි අනුපූරකය. ඒ කියන්නේ බබෝ B නොවේ A තමයි. මොන ටිකද බබෝ? B නොවේ හැබැයි A ට සාපේක්ෂව A තමයි. මොන ටිකද? මෙන්න මේ ටික නේද බබෝ? ළමයි තේරුණාද? ඔව් සර්. ඔව් සර් වුණා. ඔන්න ආයි කියනවා B හි අනුපූරකයේ කිව්වනම් B බෝලේ හැර සර්වත්‍ර කුලකයේ සේරම ටික පාඩ කරන්න ඕනි. B හි අනුපූරකයේ කියලා තිබුණා නම්. හැබැයි බබෝ මෙතන කියන්නේ A ට සාපේක්ෂව. ඒ කියන්නේ පුතේ ඒත් එක්ක ගනිද්දි. ඒ කියන්නේ ඒ තමයි. හැබැයි B නොවේ. අන්න බලන්න. මේකෙන් කියන්නේ B නොවේ. B බෝලේට අයිති නෑ. හැබැයි ඒ තමයි. ආන්න මේක. ළමයි පැහැදිලිද? ඔව් සර් පැහැදිලි සර්. ඔව් සර්. ඔව් එහෙනම් ඔය වගේම මට අනිත් එක දැන් කියන්න ඔය විදියටම ලස්සනට ඒට 18 AB කාට අයිති නොවේද බබෝ? ඒට 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 අයිති නෑ. ඒ කියන්නේ සරලව A බෝලේ නම් නෙවෙයි. ඒ නොවේ. හැබැයි කවුරු තමයි? ඊ තමයි බී තම B තමයි. එහෙනම් Aට අයිති නොවන Bට පමණක් අයිති පෙදෙස. ළමයි පැහැදිලිද? ඔව් සර්. රයිට්. ලියා ගන්න. මේ දෙක ලියා ගන්න.
හරිද බබෝ ඉවරද? ඉවරයි සර්. හරි. රයිට් බබෝ. අපි එහෙනම් අදට චුට්ටක් නවත්තමු. පැය භාගයක් කලින් නැවතුවා. ඒ බබෝ එම හොඳ නැහැනේ අන්න අපේ පැත්තට ලයිට් උත් ගියා. කරන්ට් එක විසන්දි වුණා. අපිටත් ගියා සර්. සර් හෙට තියෙනවනේ. හෙට නෙමෙයි අනිද්දානේ. හෙටද? ආය ආවා. සර් හෙට ගියලා නැහැ. ළමයි 10 වසරේ පන්ති අනිද්දා නේද දැන් මේ? තමයි සර්. අමතර පන්ති. අනිද්දානේ බදාදානේ. ඔව් සර්. ඔව් බදාදා නේද බබෝ? ඔව් ඔව් සර්. බදාද 3 ඉඳලා 5 වෙනකන් නේද? ඔව් සර්. එදාට අපේ සිංහල හරි මොනවා හරි විෂයක් තියෙනවද ළමයි එදාට නෑ නේද? නෑ නේද?